නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि साधु साधु समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्मुक्तं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝකෝ බික්කවේ චක්කු පස්සස්ස උප්පාදෝ තිතෝ අබිනිබ්බත්ති පාතු භාවෝ දුක්ඛන්දස්ස උප්පාදෝ රෝගානං තිති ජරා මරණස්ස පාතු භවಂತಿ සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත පින්තුනි සියලු දෙනාම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් අනන්ත අපරිමාණ වූ ලෝක සත්වයා කෙරෙහි පතල කරුණාවෙන් දේශනා කළ ධර්මස්කන්ධයෙන් මේ සීමිත වේලාවක් ඇතුලේ ධර්ම කාරණාවන් කීපයක් දේශනා කරවා ගනිමින් තමන් ශ්‍රවණය කරන අතර ඒ දේශනාව මුළු මහත් ලෝකේ පුරාම විසිරී සිටින බොහෝ දෙනෙකුට සසර දුකෙන් අත මිදීම පිණිස ශ්‍රවණය කරන්නට අවකාශ සලසපු මොහොතයි මේ දේශනාවේ පින්වත් දායකත්වයේ දරන සියලු දෙනා අද මේ මුළු මහත් ලෝකයට අග්‍ර වූ දාණය ධර්ම දාණය සිද්ධ කරන වෙලාවයි ඒ නිසා ලබන්නාටත් දෙන්නාටත් අග්‍රතර වූ ආනිසංස ලැබෙන එකම දාණය ධර්ම දාණය මේ මොහොතේ තාම මැනවින් මේ දේශනාව ශ්‍රවණය කරමු දායකත්වයන් දැරීමෙහි අරමුණු දේශනාව අවසානයේට පමණක් සිහිපත් කරන්නට ඉඩ ඉතිරි කරලා ඔබ අපි සියලු දෙනාටම වහවහ උතුම් ධර්මාවබෝධයම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවම හිත තුළ ඇති කරගෙන පින්වතුනේ සියලු දෙනාම තාමත් මැනවින් ධර්මයේ ශ්‍රවණය කරමු පින්වත්නි මේ දේශනාවට මාතෘකාවන සූත්‍ර දේශනාව ඔස්සේ අද මේ ධර්මානුශාසනාව පවත්වන්නට යෙදෙන්නේ පින්වත්නි ඒ සඳහා යෙදී තිබෙන සූත්‍ර දේශනාව සංයුත්ත නිකායට අයත් සූත්‍ර දේශනාවක් තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වදාළ 84000ක් ධර්මස්කන්ධය තුන් පිටකයකට බෙදෙනවා විනය සූත්‍ර අභිධර්ම කියලා. එයින් සූත්‍ර පිටකය නිකාය වශයෙන් කොටස් 5කට බෙදෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය හැටියට. එයින් සංයුත්ත නිකායටයි අපි අවධානය යොමු කරන්නේ. සංයුත්ත කියන වචනේ තේරුම එකතුව කියන එකයි. නොයෙක් කරුණු දේශනාවන් වලට මුල් වෙච්ච පුද්ගලයන් මුල් කරගත්තු දේශනා ආදී වශයෙන් වෙනමම එකතු හැටියට සංග්‍රහ කරලා තියෙන නිසා සංයුත්ත නිකාය කියලා කියනවා. මේ සංයුත්ත නිකායේ තියෙනවා වෙනමම සංයුත්තයක් උප්පාද සංයුත්තය. මොන සංයුත්තේද? උප්පාද සංයුත්තය.
ඇයි මේ සංයුත්තේට උපාද සංයුත්තේ කියන්නේ? හේතුව තමයි සසරේ නැවත 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 උපත පිළිබඳව ඒ උපත උදෙක් භවයක ආරම්භම පමණක්ම නෙවෙයි, දුක් රැසක උපත, දුක් රැසක උපත පිළිබඳව දේශනාවන් මේ කොටසට අයිති නිසා මේකට උපාද සංයුත්තේ කියලා නම් වෙනවා. සංයුත්ත නිකායේ උපාද සංයුත්තේ සූත්‍රේ නම පස්ස කියන සූත්‍රයයි. සූත්‍රේ නම පස්ස කියන සූත්‍රය. පස්ස කියන එකේ තේරුම මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය. එතකොට ඒ ස්පර්ශය පින්වත්නි අපේ කයට සිද්ධ වෙන ස්පර්ශය ගැනම නෙමෙයි මේ දේශනාවේ කියන්නේ, මනසට සිද්ධ වෙන ස්පර්ශය ගැන. දැන් ඔබ තව කෙනෙක්ව පරිමැද්දොත් ඒක කයට සිද්ධ වෙන ස්පර්ශයක්. ඒ ස්පර්ශය නෙවෙයි, මනස තුල සිද්ධ වෙන ස්පර්ශය මුල් කරගෙනයි මේ සූත්‍රයට පස්ස කියන නම දෙන්නේ. මේ දේශනාව සිද්ධ කරන සමයේ ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. පින්වත්නි, ආරම්භමේ දීම ඔබට කිව යුතුයි මේ දේශනාව ධර්මක් දුර අවබෝධයි. කියන්නේ අවබෝධයට අපහසු වී තාම මනවින් මේ දේශනාව ශ්‍රවණය කරන්නටත් ඕනේ. ඒ වගේම එහි ප්‍රමුඛම කාරණය සරලව විස්තර කරගන්න මේ වෙලාවේ යොදා ගනිමු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, යම් කිසි චක්කු සම්පස්සස්ස උපාදෝ, මහණෙනි යම් චක්කු ස්පර්ශයක ඇස මුල් කරගත්තු ස්පර්ශයක චක්කු සම්පස්සය, මහණෙනි යම් චක්කු සම්පස්සයක උපාදෝ ඉපදීමක් වෙයිද, තිති පැවැත්මක් වෙයිද, ඊළඟට අබිනිබ්බත්ති ඉපදීමක් වෙයිද, පහළ හට ගැනීමක් වෙයිද, පාතු භාවෝ පහළ වීමක් වෙයිද. වචන හතරයි. යම් චක්කු සම්පස්සේක උපාදෝ ඉපදීමක් වේද, තිති පැවැත්මක් වේද, අබිනිබ්බත්ති හට ගැනීමක් වෙයිද, පාතු භාවෝ පහළ වීමක් වෙයිද. පින්වත්නි, වදාලා දුක්ඛසේසෝ උපාදෝ, මහණෙනි දුකෙහි උත්පාදය එයයි. දුකේ උත්පාදය, දුකෙහි ඉපදීම එයයි. රෝගානං තිති, රෝගයන්හි පැවැත්ම එයයි. ජරා මරණස්ස පාතු භාවෝති, ජරා මරණ දෙකේ පහළවීම එයයි. මේ විදිහට චක්කු සම්පස්සය කියලා කියන්නේ ඇස මුල් කරගත්තු ස්පර්ශය. ඊළඟට සෝත ස්පර්ශය, කන මුල් කරගත්තු ස්පර්ශය. මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය 6 පිළිබඳව චක්කු, සෝත, ඝාන, જીවහා,
කාය, මන. මෙන්න මේ ඉන්ද්‍රිය හයම මුල් කරගත්තු යම් ස්පර්ශයක් වෙයි නම් ඒ ස්පර්ශයේ හටගැනී ඉපදීමක් වේද, පැවැත්මක් වේද, ඊළඟට හටගැනීමක් වේද, පහළවීමක් වේද, මහණෙනි එයමයි දුකෙහි ඉපැද්ම. එයමයි රෝගයන්ගේ පැවැත්ම. මහණෙනි එයමයි ජරා මරණයන්ගේ පහළවීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ වදාලේ සමුදය. ඒ කියන්නේ හට ගැනීම පිළිබඳව. දුක් රැසෙහි හට ගැනීම ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ වදාලා ඉස්සෙල්ලා සමුදය පැත්ත, ඊළඟට නිරෝධෙහි පැත්ත. ඒ කියන්නේ මේ දුක් රැසෙහි නැතිවීම. මහණෙනි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය හයෙන් එළඹෙන යම් කිසි ස්පර්ශයක් වේද, ඒ ස්පර්ශයන් උපදින්නේ නැද්ද? පවතින්නේ නැද්ද? හටගන්නේ නැද්ද? පහළ වෙන්නේ නැද්ද? මහණෙනි සියලු දුක් රැසෙහි නූපදීම එයමයි. රෝගයන්ගේ නොපැවැත්ම එයමයි. ජරා මරණයන්ගෙන් නිදහස් වීම එයමයි. දැන් අපි බලමු මොකද්ද මේ වදාළේ. සූත්‍රයේ දේශනා පාඨයේ සැකවෙන් ඔබට මේ විස්තර කළේ. පින්වත්නි, ඇස මුල් කරගත්තු මේ ඉන්ද්‍රිය 6 මුල් කරගත්තු උපාදානයක් තමයි පින්වත්නි අපි සංසාරේ ඇති කරගන්නේ. සසරේ අපි කවුරුත් මේ අත්හරින්නේ නැතුව මේකෙම ඇලිලා ගැලිලා බැඳිලා විලිලා läගගත්තු මනසෙන් ඉන්නේ. අපි ග්‍රහණය කරනවා මේ මුළු මහත් ලෝකයේ ආකාර තුනකට. තණ්හා, මාන, දිට්ඨි කියලා. තණ්හා, මාන, දිට්ඨි. තණ්හා කියලා කියන්නේ මගේ කියන සංකල්පයයි. තණ්හාවත් එක්ක තමයි මගේ කියන වචනේ එන්නේ. මානය කියලා කියන්නේ මාන කියන එකේ අර්ථය මොකද්ද? මැනීම. කවුද මනින්නේ? තමන්ම මනින්නේ. එහෙනම් මනින්නේ කවුද? මම කියන්නේ පින්වත්නි මානෙ තමයි. එහෙනම් තණ්හා කියන්නේ මගේ, මාන කියන්නේ මම කියන එක හඬනගන්නේ මානෙන්. එතකොට බුදුරජාණන් වහන්සේත් මම කියන වචනේ වදාලානේ. මගේ ශාසනය කියලා වදාලානේ. මගේ ශ්‍රාවකයෝ කියලා වදාලානේ. පින්වත් මහණෙනි මම කියලා වදාලානේ. එතකොට එතන තණ්හා මානද තියෙන්නේ? දැන් ඔබත් කියනවා මගේ කියලා, මම කියලා. ඔයත් තණ්හත් එක්ක තණ්හා මාන නැද්ද? මේ දෙකේ වෙනස මොකද්ද? ව්‍යවහාරය කියන්නේ එකක්. ව්‍යවහාරය කියන්නේ එකක්. හැබැයි බැස ගැනීම කියන්නේ තව එකක්. අපි ව්‍යවහාර මාත්‍රයේදී ඉන්නේ නැත්තම් බැහැගෙනද ඉන්නේ? තථාගතයන් වහන්සේ මගේ කියන එක ව්‍යවහාර කළාට ඒක උන්වහන්සේට සම්මුතියක් වුණාට සම්මුති ලෝකයේදී උන්වහන්සේට මගේ මම කියන වචන භාවිත කරන්න වෙනවා. හැබැයි පෘථග්ජන ලෝකයා පින්වත්නි මම කියන එකේ මගේ කියන එකේ බැහැගෙනයි ඉන්නේ.
එතකොට දිට්ඨි කියලා කියන්නේ මගේ සහ මම කියන සියලු දේවල් මගේ ආත්මයමයි කියලා අල්ලාගැනීම තමයි දිට්ඨි කියලා කියන්නේ. එතකොට පින්වත්නි මේ දක්වා සිද්ධ වෙන්නේ එක්කෝ ඇහෙන් දැකපු රූපයක් මුල් කරගෙන, එක්කෝ කනෙන් අහපු සද්දයක් මුල් කරගෙන, එක්කෝ නාසයෙන් විඳපු ගඳ සුවඳක් මුල් කරගෙන මේ ආදී ඉන්ද්‍රිය පහෙන් ගොදුරු කරගත්තා වූ, ඉන්ද්‍රිය හයින්ම ගොදුරු කරගන්නා වූ අරමුණු නිසා තමයි පින්වත්නි සංසාරේ නැවත උපතකට හේතු වන උපාදානය කියන එක සිද්ධ කරන්නේ. මුලින්ම අපිට තියෙන්න ඕන පින්වත්නි ඇහැක්. හැබැයි මේ ඇහැ තිබුණට මදි. ඇහැට පේන්න තියෙන්න ඕනේ මොනවද? රූප. ඇහැට පේන්න රූප තියෙන්න ඕනේ. ඇසත් රූපයක් තියෙනවා. ඒ දෙකටත් පින්වත්නි චක්කු කියන්නේ ඇහැ. මේ ඇසටම තියෙන්න ඕන පින්වත්නි කර්ම ශක්තියෙන් කර්මජ වූ පෙනීමක් නේද? පෙනීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇස් එතකොට චක්කු ධාතු කියන්නේ එතන. දැන් ඇස නොබිදී පවතින්නත් ඕනේ. ඒ කියන්නේ ඇහැ පේන්න ඕනේ. ඊළඟට රූප තිබුණාට මදි. රූප දකින්න තරම් මොකද්ද තියෙන්න ඕනේ? ආලෝකයක් තියෙන්න ඕනේ. නේද? දැන් පින්වත්නි මොකද වෙන්නේ? ඇසත් රූපයක් මුල් කරගෙන ඇති වෙනවා රූපයක් දැක්කා කියන මාත්‍රය පමණක්. ඒකට කියනවා චක්කු විඥානය. රූපයක් දැක්කා කියන මට්ටම පමණයි. ඒ කවුද මොකද්ද හොඳද නරකද මුකුත්ම නැහැ. රූපයක් දැක්ක. හැබැයි මේක යන්න මේ කියන වෙලාව යන්නේ. මේ සිදුවීම් පෙර වෙන්න මම මේ දේශනා කරන තරම් වෙලාවක් යන්නේ. ඇසිපිය හෙලන වෙලාවටත් අඩු වාරයක් යනකොට මම මේ දේශනා කරන්න හදන සියලු සිදුවීම් පෙළ සිද්ධ වෙලා සංසාරයට ගැටේකුත් ගහගෙන ඉවරයි අපි. ක්ෂණයයි. දැන් රූපයක් දැක්කා කියන සංඥාව වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ පින්වත්නි? තින්නම් සංගති පස්සෝ ඇසත් රූපයත් චක්කු විඥානයත් නිසා මේ රූපය පිළිබඳව මනසට පණිවිඩයක් ලැබෙනවා. ඒක තමයි මොකද්ද? චක්කු සම්පස්සය කියලා කියන්නේ එතන. ඇසෙහි ගැටීමක් ඇති වෙනවා. මේක මේ ඇස මුල් කරගත්තු. ඒ කියන්නේ ඇසෙන් දුටු රූපය පිළිබඳව මනස තුල වොන්න පින්වත්නි සටහනක්. මේක මනසට දනවනවා. දැන් මොකද කරන්නේ පින්වත්නි? දැන් මේ ස්පර්ශ වෙච්ච රූපය මොකද්ද කරන්නේ? වින්දනය කරනවා. ඒක විඳිනවා. සුඛ වේදනාවක් විදිහටද දුක් වේදනාවක් හැටියටද නැත්නම් උපේක්ෂා. ඒ කියන්නේ දුකකුත් නෙමෙයි අමුතු සැපකුත් නෙමෙයි. පින්වත්නි ඔබ වාහනයක නැගලා පාරේ යනවා. ඔය ඇසට ගැටුණු සියලු රූප ඔබට මතකද? මතකද? නෑ. එහෙනම් පින්වත්නි ඔබ දුටු රූප නෙවෙයි ඔබ බලපු රූප ටික ඔබට මතකයි. නේද? එතකොට ඇයි ඒ දෙකෙන් මතක නැත්තේ මේ අනික් කොටස? පින්වත්නි ඔන්න ඔය ගැටලුව ඔය ප්‍රශ්නේ හිතේ තියාගෙන දැන් අහන්න මේ ටික. දැන් පින්වත්නි ඇසෙන් රූපයක් දැක්කා.
ඒ දැක්ක රූපය දැන් මනසට දනවනවා. දැන් මේක සුඛ වේදනාවක් විදිහටද දුක්ඛ වේදනාවක් විදිහටද මේ ආදී වශයෙන් වින්දනය කරනවා. සමහර විටකදී එකම අරමුණක් නිසා විටක දුක උපදින්න පුළුවන්. තවත් විටක ඒ ඔස්සේම උපදින්න පුළුවන් සැපය. විටක සැපය ගෙනල්ලා දෙන අරමුණ තවත් පසුව ඇති වෙන්න පුළුවන් දුකක්. සැපය කියන එක හැම වෙලාවෙම ඉන්නේ ලෝභ කියන පැත්තෙන්, රාග කියන පැත්තෙන්. දුක කියන එක ඉන්නේ ද්වේෂ කියන පැත්තෙන්. ඇස මුල් කරගත්තු දෙයක් අපි හිතමු පුද්ගලයෙක් කියලා. දැන් යම් පුද්ගලයෙක් කෙරෙහි තියෙනවා ආසාවක්, කැමැත්තක්, බැඳීමක්, රාගයක්. ඒ රාගය, ඒ කැමැත්ත මුල් කරගෙන නැවත උත්සාහ කරනවා ඔහු හෝ ඇය ලබන්න. එතික් තියෙන්නේ මේ කාම වස්තුව පිළිබඳව කැමැත්තක්, සුඛ වේදනාවක්. දකින රූපෙන් පව ආස්වාදයක්. ඔහුගේ කටහඬ මාත්‍රයෙන් වෙන කටහඬක් ඇහුණත් ආස්වාදයක්. ඔහු යම්කිසි සුවඳ විලවුන් වර්ගයක් භාවිත කරනවා නම් ඒ සුවඳ විලවුන් වර්ගයේම සුවඳක් කොතනක හරි දැනුණොත් සිහියට නැගෙන්නේ විලවුන් වර්ගයේ නෙමෙයි ඔහු හොය නේද? ඔන්න බලන්න පින්නත් මනසේ හැටි. එක දෙයයි අල්ලගන්නේ. හැබැයි ඒ එක දෙයක් අල්ලගත්තට පස්සේ ගොඩනගන ලෝකේ මොන තරම් විශාලද? දැන් පින්වත්නි ඒ විලවුන් වර්ගේ නාසෙන් ගත්තනේ. ඒ විලවුන් වර්ගය තියෙන අතේ හොයලා බලපුවාම ඒ සුවඳ විලවුන් වර්ගේ භාවිත කරලාට ඔබ ප්‍රිය කරන කෙනා ඔහු හෝ ඇයි නැහැ. මොකද වෙන්නේ? දල්වාගත්තු බලාපොරොත්තු අපේක්ෂා සියල්ලම වැටෙන්නයි පටන් ගන්නෙ. අපි හිතමු කෙනෙක්ගේ කටහඬ ඇහෙනවා. ප්‍රිය කරන කෙනා වගේමයි කටහඬ. වහාම මොන වැඩ රාජකාරි තිබුණත් මේ නම් ඔහුමයි ඇයමයි කියලා ඉදිරියට පැනලා බලපුවාම වෙන කෙනෙක්. මොකද වෙන්නේ? අර වින්දනය කරගෙන ඉදිරියට ආපු ආස්වාදේ පින්වත්නි, එතකොට මොකද වෙන්නේ? ඇලීමද ගැටීමද? එතන ගැටීමක්. එළියට පැන්නේ ඇලීම නිසා. හැබැයි ඒ තුලම තියෙන්නේ මොකද්ද? ගැටීම. දැන් යම් පුද්ගලයෙකුට රුචි කරනවා, කැමති වෙනවා. මොනියම් වූ වෙලාවක ඔහු හෝ ඇය වින් වෙලා යනවා. එතෙක් කල ඇලුණු කෙනා කෙරෙහි රෝ දකින්න කැමැත්තක් උපදින්නේ. කටහඬ අහන්න කැමැත්තක් උපදින්නේ නෑ. එතන ඉඳලා ගොඩ නැගෙන්නේ මොකද්ද? එතන ඉඳලා ගැටීම. එතන ඉඳලා ද්වේෂය. වෙනද දකින්න තුරු බලාගෙන හිටපු අය දකින්න තැන මග හරින්න පටන් ගන්නවා. ඔන්න බලන්න පින්වත්නි, එකම දේ. එතකොට සුඛ වේදනා, දුක්ඛ වේදනා, මධ්‍යස්ථ වේදනා හැටියට මේවා තීරණය කරනවා. යං වේදේති තං සංජානාති. යමක් වින්දානම් පින්වත්නි ඒක හඳුනා ගන්නවා. මේ ඒ කියන්නේ අරමුණු සහ එහි පින්වත්නි තව තවත් කාරණා විමර්ශනය කරන්න පටන් ගන්නවා. විතර්ක කරන්න පටන් ගන්නවා එතනින් ඔබේ. ඒ කොහොමද? මුලින් ඔන්න ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා දන්නේ දැකපු රූපේ. රූපයක් දැක්ක පුද්ගලයෙක්. ඊට පස්සේ ඔන්න බලනවා තව ඔන්න කොටස් වලට කඩලා ඒ ස්ත්‍රියක් එක්ක පුරුෂයෙක් කියලා ඒ දෙක වෙන් කරගන්නවා. දැන් මොකද කරන්නේ? ඒ ස්ත්‍රියක් නම් තව දේවල් හොයන්න පටන් ගන්නවා.
ඒ මොනවද? වයස් ප්‍රමාණය, ශරීර වර්ණය නේද? තව අතුරු කාරණා විමසනවද නැද්ද? විමසන්න පටන් ගන්නවා. දැන් මේවා එකක් ගානේ පින්වත්නි අපි මනස තැම්පත් කරගන්නවා. දැන් උන්න පින්වත්නි ඇසින් දැකපු රූපයක් පිළිබඳව මේ ගොඩනගාගත්තු මේ මහා සංකල්ප ගොඩ දැන් අන්තිමේදී පින්වත්නි මොකද වෙන්නේ? මේක මනසින් ගන්නවා. අපි හිතමු යම් සාප්පුවක තියෙනවා පින්වත්නි වීදුරු භාජනයක්. දැන් මේක දොටු තැන කැමැත්තක් උපදිනවා. දැන් මේ කැමැත්ත ඉපදුනාට පස්සේ පින්වත්නි මේ භාජනේ ගෙදරට ගේනකන් දැන් ඔළුවේ තියෙන්නේ මොකද්ද? සහනයක්ද අසහනයක්ද? ලොකු අසහනයකින් ඉන්නවා. ඒකම ගන්න ඕනේ. ඒක ගන්න නැත්තම් දැන් භාජනේ ගේනවා. ඉතින් ආසාවෙන් කැමැත්තෙන් ලෝභයෙන් මේ භාජනේ ගෙදරට ගෙනල්ලා ටික දවසක් යනකොට පින්වත්නි මේ භාජනේ බිඳිනවා. දැන් මොකද වෙන්නේ? දුක්ඛසේසෝ උපාදෝ. මොකද උනේ? තථාගතයන් වහන්සේ වදාළ පරිද්දෙම්ම ඇසෙන් දැකලා දුටු දේ ගත්තු තැන ගත්තේ දුක. ඒක සාප්පුවේ තියෙනකොට බිඳුනෝ. දැන් ඒවා සාප්පුව වල තියෙන භාජන බිඳිනවා. පින්වත් ඔබට දුකක් දැනෙනවද? පින්වත් මේ මතක තියාගන්න. දුටු දේ දුටු තැනින් නතර කරපු තැන නැතුව දුටු දේ ගත්තු තැන ඒ ගත්තු දේවල් ඔස්සේ කවදා හරි දුක තියෙනවමයි. ගත්තු ගමන්ම නෙමෙයි. අරගෙන පින්වත්නි කල්පයක් ඇවෑමෙන් හරි දුක නම් නියතව තියෙනවා. බලන්න මෙතනින් නිදහස් වෙච්ච තැනක් තියෙනවද කියලා. දැන් තණ්හා මාන දිට්ඨි කියන තැනට ගට පස්සේ මම මගේ කියන සංකල්ප වලට ආවට පස්සේ මොකද වෙන්නේ? පින්වත්නි දැන් උන්න පටිච්ච සමුප්පාදය. නාම රූප පත්‍ය සලආයතන. සලආයතන කියන්නේ ආයතන 6. ඒ කියන්නේ මොනවද? ඔය කියන චක්කු සෝත ගාන જીවහා කාය මන කියන ටිකමයි. සලආයතන පත්‍ය මොකදෙන්නේ? පස්ස. දැන් හරි නේද පින්වත්නි? එහෙනම් මේ තථාගතයන් වහන්සේ වදාළේ ද්වාදසාංග පටිච්ච සමුප්පාදේදී අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා වදාලා එතනින් ආරම්භුවාට මේ සූත්‍ර දේශනාවේ ඍජුවම ආරම්භ කරන්න පින්වත්නි සලායතන කියන තැනින්. ඊට පස්සේ මොකද වෙන්නේ? පින්වත්නි අන්තිමේදීම සිද්ධ වෙන්නේ මේ සලායතන ඔස්සේ ග්‍රහණය කරගන්නා වූ මේ සියලු අරමුණු වල ස්පර්ශයේ හේතු කරගෙන එහි වින්දනයත් එක්ක තණ්හාවයි, තණ්හාව නිසා උපාදානයයි, උපාදානේ ප්‍රත්‍යවීමෙන් මොකද්ද හටගන්නේ? උපාදාන පත්‍ය භවෝ. භවය පින්වත්නි වදාලා නේද මේ දේශනාවේ දුක්ඛස්සේසෝ උපාදෝ දුකෙහි උත්පාදයයි භවපච්චය මොකද වෙන්නේ? පින්වත්නි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක දුක්ඛ පරිදේව ඔය ඔක්කොම තියෙන එතනින් පස්සේ. එහෙනම් පින්වත්නි අපි ඉන්ද්‍රිය 6 මුල් කරගෙන තමයි සංසාරයට බැඳින්නේ. සසරට බැඳින්න ඉන්ද්‍රිය 6 ඔස්සේ සංවරයක් නැති කරගෙන දුටු දේ දුටු තැනින් නතර නොවි, ඇසූ දේ ඇසූ තැනින් නතර නොවි, දුටු දේවල් අල්ලගන්න තැන ඇසූ දේවල් අල්ලගන්න තැන පින්වත්නි සංසාරේ අපි අල්ලගෙන තියෙන්නේ අන්තිමේදීම මහා දුක් ගොඩක්. මහා දුක් ගොඩක්.
මම ඔබට සඳහන් කළා ඔබ වාහනයක ගමනක් යනකොට ඔබ සමහර රූප මතක තියා ගන්නවා. අනෙක් රූප සියල්ලම පහු වෙනවා. පින්වත්නි මතක තියාගත්තු රූප කොතෙන්දි හරි ඔය ඇත්තන්ට වෙහෙසක් දෙනවා. කොතෙන්දි හරි වෙහෙසක් දෙනවා. හැබැයි පහුවෙච්ච රූප පින්වත්නි ඒ ඇයි? ඔය ඇත්තෝ ඒවා මනස ඇතුළට ගත්තේ නැහැ. පාර දිගට වාහන තිබුණා. ඒ එකක්වත් හිත ඇතුළට ගත්තේ නැහැ. හැබැයි එක වාහනයක් තිබුණා. ඒ යන ගමනේදී ඒ වාහනේ පාරේ තිබුණු එක ඇතුළට ගත්තා. දැන් අප්‍රමාණ අසහනයක් දෙන්නේ පාරේ තිබුණු ගොඩක් වාහනද හිතට ගත්තු එක වාහනේද? මිනිස්සු ඉන්නවා දහසක් මිනිස්සු අතර එක්කෙනෙක් හිතට ගන්නවා. වෙහෙස ගෙනල්ලා දෙන්නේ අනෙක් අයද හිතට ගත්තු එක්කෙනාද? හිතට ගත්තු එක්කෙනා. එයා නිසා දුක් වෙනවා, එයා නිසා බලාපොරොත්තු තියනවා, එයා නිසා පීඩාවක් විඳිනවා, එයා නිසා නොකානොබේ ඉන්නවා. එයා අපි හිතන පතන විදිහට නොඉන්නකොට අප්‍රමාණ වෙහෙසට දුකට වේදනාවටපත් වෙනවා. අන්තිමේදීම පින්වත්නි එහෙම ගොඩනගාගත්තු ප්‍රියතාවයන් කෙලවර වෙනවා ප්‍රාණඝාතයෙන්. පින්වත්නි දේශනාවේ තියෙනවා එක භවයක එක කාන්තාවක් පින්වත්නි නැවක යනකොට ඒ නැව් හිමියා විසින්ම මේ කාන්තාව මුහුදට දාලා මරනවා. කාරණේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනකොට තථාගතයන් වහන්සේ වදාළේ මහණෙනි ඔය කාන්තාව මීට පෙර මනුෂ්‍ය කාන්තාවක් වෙලා ඉපදුනා. ඒ කාන්තාවගේ ස්වාමියා ගෙදරට ගෙනාව බලු පැටියෙක්. ඒ බලු පැටියා මේ කාන්තාවට සමීපව ලෙන්ගතුව ලං වෙච්ච නිසා ඇතැම් විට මිනිස්සු නොඑක් විදිහට මේට ලැජ්ජා කළා. ඒ ලැජ්ජාවත් එක්ක ඇතිවෙච්ච දුක වේදනාව කේන්තියත් එක්ක මොකද කළේ? මේ කාන්තාවේ භවයේදී මේ බලු පැටියව මැරුවා. ගඟේ ගිලලා මැරුවා. ඒක තමයි මේ විපාකේ ලබන්න හේතුව. හැබැයි මේකේ තව දෙයක් වදාලා මහණෙනි ඒ භවයේදී සමීප වෙච්ච බලු පැටියා කවුද? ඊට ආත්ම භවයන් 3කට එහා පැත්තේ ඇයගේම ඒ භවයේදී ස්වාමියා. දැන් බලන්න එක භවයක ස්වාමියයි බිරිඳයි මොනතරම් ආදරෙන් සෙනෙහසෙන් සිප වැළඳගෙන ඉන්න ඇතිද? එදායේ ඇති කරගත්තු රාගය, එදායේ ඇති කරගත්තු ලෝභය, ආසාව භව 3ක් මෙහා පැත්තට ආපු තැනත් මොකද වෙන්නේ? ඒ විදිහටම මතුවෙන්න පටන් ගත්තා. ඒ විදිහටම මතු වුණා. ඔන්න බලන්න එක භවයක දෙයක් නෙමෙයි මේ. කර්මයක් හේතුවෙන් සුනකාත්ම භාවයකට වැටුණත් අර තිබුණු ලෙන්ගතුකම, අර තිබුණු බැඳීම, අර තිබුණු අල්ලා ගැනීම අත්හැරියද? අත්හැරලා නැහැ. ඒ නිසා සුනකෙක් වෙලා හිටියත් මේ කාන්තාවටම සමීප වුණා. එතකොට මේ කාන්තාව දන්නවද මේ ආත්ම භවයන් 3කට එහා පැත්තේ මගේ ස්වාමියා කියලා? දන්නේ නැහැ. මේ බලු පැටියා නිසයි මේ කාන්තාවට නිନ୍ଦා අහන්න උනේ. එහෙත් ඊට ආත්ම භවයන් 3කට එහා පැත්තේ අතිශය රාගයෙන්, ආදරයෙන්, බැඳීමෙන් හිටපු කාන්තාවම ඒ භවයේදී මොකද කළේ? සසරේ ඒ තමන්ගේ ස්වාමියා කියලා නොදැන ඒ සත්වයව මැරුවා. ඔන්න පින්වත්නි තේන අනුතුර. දැන් බලන්න යමක් රූපයක්, ශබ්දයක්,
කුමක් හෝ ඉන්ද්‍රිය මුල් කරගෙන ලැබෙන අරමුණක් පින්වත්නි අල්ලාගත්තොත් ඒ අල්ලාගන්නෙම නියත වශයෙන් දුකමයි. නියත වශයෙන් දුක. මේ ලෝකේ ඔබ වැඩියෙන්ම වෙහිසිලා තියෙන්නේ ඔබේ දේවල් නිසාද නැත්නම් ඔබේ නොවන දේවල් නිසාද කියලා බලන්න. ඔබ වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ දුක් වෙලා තියෙන්නේ මගේ අය නිසාද පිට අය නිසාද කියලා බලන්න. වැඩියෙන්ම දුක් වෙලා තියෙන කවුරු හින්දාද? තමන්ගේ අය හින්දා. එතකොට ඒ අය මගේ කියලා යමක් ගන්නෙ. දැන් නිදසුනකට අපේ කෙනෙක් අම්මා කියලා හිතන්න තාත්තා කියලා හිතන්න. අම්මා මැරුණු දාකදී දුකක් කඳුලක් එනවද නැද්ද? එනවා. හැබැයි ඔබට ආරංචි වෙනවා පින්වත්නි තමන්ගේ අසල්වැසිකමක අම්මා කෙනෙක් මැරිලා කියලා. ඔබ අඬනවද? අඬන්නේ. ඒ මගේ නෙමෙයි නිසා. ඒකට මගේ නම් අඬනවා. මගේ නම් අඬනවා. පින්වත්නි මුළු මහත් ධර්මයේ කියන්නේත් ඕකම නේද? මගේ කියලා ගන්නෙ කොතනද? එතන තියෙන්නේ දුකමයි. දුක්ඛස්ස උප්පාදෝ. එතන තියෙන දුකමයි. යමක් මගේ නෙමෙයි කියලා අත්හැරියානම් අත්තරපු දේවල් හැබැයි අත්තරින්නම ඕනේ. බොහෝ දෙනෙක් පටල ගන්නවා මන්නම් එයාව අතෑරලම ඉන්නේ කියලා. ඒක අත්හැරීම නෙමෙයි. ඒක ගැටීමයි. දැන් මම එයාව අත්හැරලම ඉන්නේ කියලා එයා යන්නේ කොහෙද කියලා බලාගෙන ඉන්නවනම් ඒක අත්හැරීමද? ඒක අත්හැරීම නෙමෙයි. එතන තියෙන්නේ ද්වේෂ මූලිකව අල්ලා ගැනීමක්. එතකොට පින්වත්නි ඕනෑම දෙයක් පින්වත්නි විඳලා අත්හරින්න පුරුදු වෙන්න. විඳපු දේවල් අපි අත්හරින්නේ නැතුව පින්වත්නි අල්ලාගත්තම ඒ අල්ලාගන්නෙම දුක් ගොඩක්. එතකොට සසරෙහි නැවත භවයකට කරුණ ඒ තුල තියෙනවා. තණ්හා මාන දිට්ඨි වශයෙන් පින්වත්නි ඒ ඉන්ද්‍රිය පංචකයෙන් ග්‍රහණය කරන දේවල් අපි අල්ලාගත්තට පස්සේ පින්වත්නි භවය කියන එක සකස් වෙන්න පටන් ගන්නවා. භවය සකස් වුණාම පින්වත්නි ජාති ජරා ව්‍යාධි මරණ දුක් රැසෙහි හට ගැනීම එතනයි. දුක් රැසෙහි හට ගැනීම එතන. ඒ නිසා චක්කුණා රූපං දිස්වා ඇසෙන් රූප දැකලා න නිමිත්තක් ගාහි හෝති. ඒකේ නිමිති ගන්න එපා. ඇසෙන් රූපයක් දැකලා පිරිසිදු සිතින් ඒක දැක බලාගෙන සතුටු වෙන්න. හැබැයි ඒක අල්ලාගත යුතු නැහැ. ඒක අල්ලාගත යුතු නැහැ. කනෙන් ශබ්දයක් අහපුවාම ශබ්දය අහනවා. හැබැයි නිමිත්තක් ගාහි හොත ඒකේ නිමිති ගන්න යන්නේ නැහැ. අල්ලාගත්තම පින්වත්නි ලෝකේ සොඳුරු බව කියන එක නැති වෙලා යනවා. ගඟක ගොඩ ඉඳන් ගඟ දිහා බලනකොට තියෙන සොඳුරු බව කවදාකවත් ගඟකට බැස්සම නැහැ. ඒ නිසා ගංගාවක සොඳුරු බව විඳින්න ගං යූරක ඉඳලා. එතකොට ලස්සනක් පේනවා, ආරක්ෂාවත් හොඳයි. ඒ වගේ මේ ඇස කන නාසාදියෙන් මේ ගලා එන අරමුණු ඒ ඔස්සේ සිද්ධ වෙන මේ මහා මානසික ක්‍රියාවලිය මේක ගඟක්. පින්වත්නි මේ ගඟට වැටුනොත් නම් වෙනසෙනවාමයි. ඒ නිසා යෝරක හිඳගෙන මේ තුල බැසගන්නේ නැතුව පින්වත්නි ලෝකය පරිහරණය කරන්න. මේ දේශනාවේ සරලවම ඔබට අවසානයේ විස්තර කළොත් සඳහන් කරන්න තියෙන්නේමයි. නිමිති නොගන්න කෙනෙක් වෙන්න.
ඔබ හැම සියලු දෙනාටමත් මේ දේශනාව යම් ආලෝකයක් සපයයි. නිවන පිණිස, සසරෙහි නොවැල්ම පිණිස, කාම වස්තුන්හි නොවැල්ම පිණිස, ඒ වගේම කාම වස්තුන් මුල් කරගෙන මේ සසරෙහි භවය සකසනයකින් අතමිදීම පිණිස යම් ආලෝකයක් සපයයි. හැම දිනාට නිවන් පිණිසම මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව අවසන් කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දානමේ පින්කමේ දායකත්වයන් දරන්නට යෙදින්නේ ජායල ලේක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි පින්වත් නිර්මලා ධර්මසේන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අරමුණු අතරට එක් වෙනවා. එන් සෝමරත්න ධර්මසේන පියාණන්ට පින් අනුමෝදන් කරලීම, විශේෂයෙන්ම ලේෂාන් මధుර ධර්මසේන පුතණුවන්ගේ 22 වන ජන්මදිනයේ නිමිති කරගෙන ඒ පුතණුවන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් නිෂෙල් වික්‍රමසිංහ දියණියගේද මිනිබිරියටත් එවැගේම 3 වන ජන්මදිනය නිමිති කරගෙන සෙත් ප්‍රාර්ථනා කරනවා. එවැගේම මෑණියන්ට සහ දූ දරුවන්ටත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. එවැගේම කටුගස්තට පදිංචි MAB දයා සෙනරත් මහත්මයා, වෛද්‍ය නයනා රාණි නානායක්කාර මහත්මිය, දරුවන් වන ටර්නි මොහාන් සෙනරත්, අනුෂ්කා ඉරෝෂණී සෙනරත් කියන පින්වත් පිරිස දායකත්වයේ දරනවා. නිදනප්‍රාප්ත මෑණියන් වන රොසලින් නානායක්කාර මෑණියන්ට පින් දීමටත්, එම්.ඒ. රූපතුංග පියාණන්ට, කීර්ති නානායක්කාර සහෝදරයාට, ටී.බී. ලිඳකුඹර සහ ආනන්ද මණ්ඩහාර කියන මේ පින්වත් පිරිසට පින් අනුමෝදන් කරනවා. ජූනි මාස 23 වැනි දින ජන්මදිනය සමරන වෛද්‍ය නයනා රාණි නානායක්කාර මහත්මියට සෙත් ප්‍රාර්ථනා කිරීමටත්, වයෝවෘද්ධ මෑණියන් වන ලීලා රූපතුංග මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත්, දරුවන් දෙපළගේ රැකී ආරක්ෂා කටයුතු සහ අධ්‍යාපන කටයුතු සාර්ථක වී පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම පන්නිපිටිය මාලපල්ලේ පදිංචි සිසිලියා ඩයස් මහත්මිය ඇතුළු දූ දරුවන් සහ ඥාති පිරිස විසින් දේශනාවේ දායකත්වයේ දරනවා. දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන් ඇතුළු නැසී ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරලීමට, මෙම මාස 24 වන දිනට ජන්මදිනයේ දින පියදාස දයාබර ස්වාමි පුරුෂයාට සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. දේශකයාණන් වහන්සේටත් ඒ වගේම ගෞරවාර්හ දරණාගම කුසල ධම්මනායක මාහිමියන් වහන්සේ ඇතුළු සම්බෝධි විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාට මේ කුසලය නිවන් අවබෝධයේ පිණිස වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම මේරිගම හිරිවැල පදිංචි ඩී.ඩී. ඇලඩින් උපාසිකා මාතාව ඇතුළු පින්වත් පිරිස දේශනාවේ දායකත්වයේ දරනවා. ඩී.ඩී. ජේන් නෝනා මෑණියන්ටත්, ඩී.ඩී. සේදෝරිස් පියාණන්ටත්, ආච්චම්මා ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ටත්, උපාලේ සිසිර පුතණුවන් කියන සියලු දෙනාට පින් අනුමෝදන් කරලීමට බලාපොරොත්තු වෙනවා. දැනට රෝගාතුරව සිටින රොසලින් වැඩිමහල් සහෝදරියටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ හිමියන්ට සහ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර ගෞරවහාර දරණාගම කුසල ධම්ම නායක මාහිමියන් වහන්සේටත් සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් ධර්ම දානයට උපකාර කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම මහවැව කොස්වාඩිය අංක 195 නිවසේහි පදිංචි ලීලා නන්දනී වෛද්‍යසිරි පින්වත් මහත්මිය දායකත්වයේ දරනවා. විදේශීය රටක අධ්‍යාපනය ලබන අකිල ධනංජය ඉලංගකෝන් පුතණුවන්ගේ ජන්මදිනයේ නිමිති කරගෙන
සෙත් ප්‍රාර්ථනා කිරීමටත් ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් උතුම් වූ අමා මහ නිවනින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පිළියන්දල බෝකුන්දර නිවන්තිරියේ පාර අංක 137 1A නිවසේ පදිංචි KLD ගුණශීලී පින්වත් මහත්මිය දේශනාවේ දායකත්වයේ දරනවා. නිදන ප්‍රාප්ත W ජිනදාස අල්විස් මහත්මාණන්ගේ දෙමව්පියන් දෙදෙනාටත් දායකත්වයට සහභාගී වුණ දෙමව්පියන්ටත් ඒ වගේම සහෝදරය වන පර්ල් අබේවීර මහත්මියටත් මාස 9කට ඉහත නිදන ප්‍රාප්ත සහෝදරය වන පර්ල් අබේවීර මහත්මියටත් ඒ වගේම KLD සුගතපාල සහෝදරයාටත් පින් අනුමෝදන් කරණීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම රට ජාතිය වෙනුවෙන් කැප වුණ සියලුම රණවිරුවන්ටත් ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුන්ටත් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසල ධම්මනායක මාහිමියන් වහන්සේටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් උතුම් වූ නිවන් අවබෝධය වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන්නට යෙදෙනවා. පින්වත්නි, අරමුණු පරිද්දෙන්ම රැස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයෝ පින්වත් ඔබ නමින් නිදන ප්‍රාප්ත සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ සියලු දෙනා මේ පින් අනුමෝදනාවෙන් සැපතටපත් වේවා. ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසීමටපත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරන සියලු දෙනාටත් සද්ධර්මයේ ශ්‍රවණය කළා වූ සෑම දෙනාටත් මේ කුසල බලයෙන් චිරජීවනයේ සැප ජීවනය නිදුක් නිරෝගී සුවය සහනේ වේවා. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. ලෝකපාලක ශාසන ආරක්ෂක දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් අනුමෝදනාවෙන් සැපතටපත් වේවා. එයින් සතුටු වන දෙවියන්ගේ රැකවරණය ඔබ අපි හැමට ලැබේවා. උතුම් වූ නිවනින් සියලු දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු තේමං සදාති. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වසතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහා පර්වතයේ මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් සිසිල් දෙය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසිනාසේක්වා.